අයිබෝවන් ළමයි හැමෝටම මාව පේනවා හරි දැන් අපි පාඩම් 5ක් සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ මේ වෙද්දී. ඊයේ වෙද්දී 4යි අද වෙද්දී පාඩම් 5ක් ඉවරයි. අදින් පස්සේදී පාඩම් 6ක් ඉවරයි. මේ වෙද්දී වෘත්ත පාඩම ඊළඟට ස්ථානීයගය පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කාලය සංඛ්‍යා රේඛාව මේ පාඩම් 5ම ඉවර කරලා තියෙන්නේ. දැන් අද පටන් ගන්නවා නිර්මාණය හා වටේීම කියන පාඩම. මේ පාඩමත් අද දවසින් ගොඩක්ම දුරට ඉවර වෙනවා. අපිට ගණනුත් හදන්න තියෙනවා මේ පාඩමේදී. අපි දැන් පාඩම පටන් ගනිමු. නිමාණය හා වටේීම. නිමාණය හා වටේීම කියන පාඩමේදී මේ පාඩමේදී අපිට තියෙනවා ඒ ආසන්න සංඛ්‍යාවට වට යන්න තියෙනවා. ඊට අමතරව දෙනොර මාතෘකාවක් විදිහට ලියාගන්න නිමාණය හා වටේීම කියලා. නිමාණය හා වටේීම කියලා මාතෘකාවක් විදිහට ලියාගන්න දෙනොර. දැන් මේ පාඩමේදී අද අපිට කරන්න තියෙනවා ආසන්න 10 සංඛ්‍යාවට වට යන්න. ඊට පස්සේදී එක එක දේවල් දීලා ඉවර වෙලා ඒවයි තියෙන ප්‍රමාණ නිමාණය කරන්න. ඒ වගේ දේවල් තමයි අද අපිට මේ පාඩමේදී තියෙන්නේ. එතකොට අපි කලින් ඉගෙනගත්තු ගුණ කිරීම එහෙම ගොඩක්ම භාවිතා වෙනවා මේ පාඩමේදී. මේ නිමාණය කියන කොටසේදී වැඩිපුරම භාවිතා වෙන්නේ ගුණ කිරීම කොටස. ඒ වගේම තමයි පාඩම් පටන් ගනිද්දී මට තවත් දෙයක් කියන්න තියෙනවා කට්ටියටම. මම ලබන සතියේ මට හිතෙන කෙනාගෙන් චක්‍රේ පාඩම් ගන්නවා. මට හිතෙන කෙනාගෙන් චක්‍රේ පාඩම් ගන්නවා. ලබන සිකුරාදට තමයි ගන්නෙ. මොකද? කීයට වෙනකන්ද? 3 4 5 6 කියන චක්‍ර ටික තමයි මම පාඩම් ගන්නෙ. 2 3 4 5 6 දෙකේ චක්‍රේ නම් ඉතින් එච්චරම ලොකු දෙයක් නැහැනේ. 3 4 5 6 වගේ තමයි ඉතින් පාඩම් කරන්න තියෙන්නේ. හොඳට ඒවා මතකේ තියාගන්න. පාඩම් කරන්න කියන්නේ පාඩම් කරන්නවත් නෙවෙයි. සමහර වෙලාවට එක්කෙනෙක්ට ටිකක් කියාගෙන යන්න දීලා ඉවර වෙලා එයා නවත්තපු තැනින් අනිත් කෙනාට කියන්න දෙන්න වගේත් පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ චක්‍රේ. මොකද දැන් අපි ගුණ කිරීම ගණන් එහෙම වේගෙන් හදන්න නම් මේ චක්‍රේ ගොඩක් හොඳට අපිට පුරුදු වෙලා තියෙන්න ඕන. ඒ වගේම බෙදීම ගණන් වලදී මේ දෙකේදීම අපේ වේගයට ගොඩක්ම බලපාන්නේ මෙන්න මේ චක්‍රය කියන දේ. හැබැයි ඉතින් චක්‍රේ පාඩම් කරන එක මුලින් කෙරෙව්වට පස්සේ චක්‍රයෙන් වෙන වෙනම ප්‍රශ්න අහනවා මම තනින් තන. දැනට මම චක්‍රේ පාඩම් කරන්න විතරයි දෙන්නේ. පස්සේ දෙන්නේ පාඩම් කරන්න නෙවෙයි චක්‍රේ මතක තියාගන්න.
දැනට පාඩම් කරනවා පස්සේ මතක තියාගන්න තමයි දෙන්නේ. එතකොට මම එකපාරට ඇහුවොත් 6 වාරයක් 9 කීයද කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන් වෙනවනේ 6 වාරයක් 9 54යි කියලා. දැන් හැමෝම නිමාණය හා වටේම කියලා මාතෘකාව ලියාගත්තනේ. මොකද්ද මේ නිමාණය කියලා කියන්නේ? දැන් අපි සමහර දේවල් හරියටම දන්න දේවල් තියෙනවානේ. දැන් මොකක් හරි දන්නේ නැති දෙයක් එකපාරට දුන්නොත් අපිට දෙනවා බෝතලයක්. බෝතලය ඇතුලේ දාලා තියෙනවා ටොෆි ගොඩාරියක්. අපි දන්නේ නැහැ ටොෆි කීයක් තියනවද කියලා. ඒ වගේ වෙලාවට අපිට ගණන් කරන්න බැරි තරමට තිබ්බා කියමු. එතකොට අපිට ගණන් කර කර ඉන්න වෙලාවක් නැහැනේ. අපි එතකොට හිතලා ඉවර වෙලා කියනවා මේකේ ටොෆි මෙච්චරක් ඇති කියලා. අන්න ඒ විදිහට අපි හිතලා ඉවර වෙලා ගණන් කරන්නේ නැතුව ඔක්කොම අපිට හිතෙන විදිහට කියන එකට තමයි නිමාණය කරනවා කියලා කියන්නේ. නමුත් සමහර වෙලාවල්දී අපිට මේ නිමාණය කියන එකත් ගොඩක් නිවැරදි පිළිතුරක් ලැබෙනවා. ඒ වුණාට වර්ධින අවස්ථාවක් තියෙනවා. නමුත් අපි මේ නිමාණය කියන පාඩමේදී ගොඩක් නිවැරදිව නිමාණය කරන්න තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ අපිට හරියටම නිමාණය කරන්න පුළුවන් දේවල් තමයි අපිට මේකෙදි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දැන් අපි මේ නිමාණය කරන්නේ මොනවද? යම්කිසි ද්‍රව්‍ය සමූහයක තියෙනවා අපිට දන්නේ නැති ගාණක් හරියටම. එතකොට ඒ වගේ වෙලාවක අපි යෝග්‍ය වෙච්ච ක්‍රමයකට අනුව ආසන්න විදියට කියන එකට තමයි මෙන්න මේ නිමාණය කරනවා කියලා කියන්නේ. එතකොට මේක අපිට ගණන් කරන්න බැරි වෙලාවටනේ බහුලවම භාවිතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙතන රූපයක් මම දීලා තියෙනවා. මේ රූපේ තියෙනවා පත්තර බන්ඩල් පිටින්. පුවත්පත් කට්ටල තමයි තියෙන්නේ. පුවත්පත් කට්ටල තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ පුවත්පත් කට්ටලවල තියෙන පත්තර ගාන අපිට හරියටම හිතා ගන්න බෑනේ. තියෙන පුවත්පත් ගාන අපිට හිතා ගන්න බැරි තරම් ගානක් තියෙනවා. දැන් අපි හිතමු අපිට මේ එක පුවත්පත් කට්ටලයක තියෙන පුවත්පත් ගාන අපි ගණන් කරා කියලා. ඒ පුවත්පත් කට්ටලේ තියෙනවා පුවත්පත් 37ක් ගානේ. ඒ පුවත්පත් කට්ටලේ තියෙනවා පුවත්පත් 37ක්. එතකොට අපි හිතනවා මේ අනිත් ඒවායි 37ක් ගානෙම ඇති කියලා. අනිත් ඒවායි 37ක් ගානෙම ඇති කියලා හිතලා අපි ගණන් කරනවා මේ පුවත්පත් කට්ටල කීයක් තියනවාද කියලා. දැන් කට්ටල 12ක් තිබුණා කියමු. අන්න ඒ වගේ වෙලාවට අපි මෙන්න මේ 37 කියන එක 12න් ගුණ කරලා තමයි පවතින පුවත්පත් ගාන ආසන්න විදියට හොයන්නේ. ආසන්න විදියට හොයනවා කියන්නේ නිර්මාණය කරනවා කියන එක. එතකොට මෙන්න මේ 37 12න් ගුණ කරාම 37 12න් ගුණ කරාම උත්තරේ එන්නේ 444ක්. එතකොට අපි ආසන්න විදියට හිතනවා මෙතන පුවත්පත් 444ක් තියෙනවා ඇති කියලා. අපිට හරියටම කියන්න බෑ තියෙනවමයි කියලා. අපි ඉතින් හිතනවා ඒ ගාන තියෙනව ඇති කියලා මෙතන. ඒකට තමයි අපි නිර්මාණය කරනවා කියලා කියන්නේ. දැන් මාතෘකාවක් විදියට ලියා ගන්න වෙනම නිර්මාණය කිරීම කියලා. වෙනම මාතෘකාවක් විදියට ලියා ගන්න නිර්මාණය කිරීම කියලා. සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරි පොඩ්ඩක් ඉන්න. තාමත් එක්කෙනෙක් ජොයින් වෙන ගමන් ඉන්නේ. මීටින් එකේ ඉඳලා කියපු කෙනෙක්. නිමුතු නිමාණය කිරීම කියලා මාතෘකාව ලියා ගන්න. Sir. Excuse me sir. ඔව් කියන්න නිමුතු. Sir දැන් මම sir මම එකපාරටම ආව ලියුණා sir මොනවද කළේ sir? මම තාම මුකුත් කරන්න කියලා නම් කිව්වේ නැහැ. පාඩමේ මාතෘකාව ලිව්ව නේද? ඔව් sir. හරි පාඩමේ මාතෘකාව ලියලා ඉවර වෙලා ඊට පස්සේ පාඩමේ මාතෘකාවට යටින් නිර්මාණය කිරීම කියලා වෙනම මාතෘකාවක් ලියා ගන්න කියලා තමයි මම කිව්වේ. හරි sir thank you. නිර්මාණය කිරීම.
නිමාණය කිරීම කියලා මාතෘකාවක් ලියලා ඉවරලා ඊළඟට මෙන්න මේ විදිහට ලියා ගන්න. යම්කිසි ද්‍රව්‍ය සමූහයක යම්කිසි ද්‍රව්‍ය සමූහයක යම්කිසි ද්‍රව්‍ය ආයි පොඩ්ඩක් මුලින්දන් කියනවද? යම්කිසි ද්‍රව්‍ය සමූහයක යම්කිසි ද්‍රව්‍ය සමූහයක යම්කිසි ද්‍රව්‍ය සමූහයක ඇති යම්කිසි ද්‍රව්‍ය සමූහයක ඇති යම්කිසි ද්‍රව්‍ය සමූහයක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව ද්‍රව්‍ය සංඛ්‍යාව ද්‍රව්‍ය සංඛ්‍යාව ද්‍රව්‍ය සංඛ්‍යාව ද්‍රව්‍ය සංඛ්‍යාව ඒ සියල්ල ගණනය කිරීමෙන් තොරව 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 සර් ගණන් කිරීමෙන්ද ගණනය කිරීමෙන්ද? ගණනය කිරීමෙන් හරි ගණනය කිරීම එකයි කිරීම කියන දෙකයි ගණනය කිරීමෙන් තොර පැහැදිලිව ඇහෙන්නේ නැහැ නේද? සර් කටහඬ ඩබල් වෙලා වගේ නිකන් ඇහෙන්නේ. ගණනය කිරීමෙන් තොරව කැඩි කැඩි සර් දැන් ඇහෙන්නේ. ඔව් සර් කැඩි කැඩි ඇහෙන්නේ. සර් කැඩි කැඩි ඇහෙන්නේ. යම්කිසි ද්‍රව්‍ය සමූහයක මොකද්ද සර් හරියට ඇහෙන්නේ නැහැ. යම්කිසි ද්‍රව්‍ය සමූහයක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව ඒ සියල්ල ගණනය කිරීමෙන් තොර සර් ඒ නිකන් සියල්ල කතා කරනවා වගේ. කියන දේ තේරෙන්නේ නැහැ සර් ඩබල් ඇහෙනවා. ඒ සියල්ල ගණනය කිරීමෙන් තොර අමුතු සර්. විදිහකට ඇහෙන්නේ සර්. අමුතු විදිහකට ඇහෙන්නේ සර් හරියට ඇහෙන්නේ නැහැ. කියනවා වගේ සර්. ඒ සියල්ල සර් දැන් හොඳට ඇහෙනවා. සර් ඇහෙනවා. ඒ සියල්ල ගණනය කිරීමෙන් තොරව ගණනය කිරීමෙන් තොරව යෝග්‍ය වූ ක්‍රමයකට යෝග්‍ය වූ ක්‍රමයකට යෝග්‍ය වූ ක්‍රමයකට අනුව යෝග්‍ය වූ ක්‍රමයකට අනුව යෝග්‍ය වූ ක්‍රමයකට අනුව ආසන්න වශයෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් කීමට ආසන්න වශයෙන් කීමට ආසන්න වශයෙන් කීමට
නිමානය යැයි කියයි. නිමානය යැයි කියයි. නිමානය යැයි කියයි. වෙනම ලියා ගන්න. අපට ගණන් කිරීමට සර් එතනින්මද ලියන්න ඕනේ? නෑ වෙනම ලියා ගන්න ඕන. අපට ගණන් කිරීමට වඩාත් අපහසු අවස්ථාවලදී සර් අපට ගණන් කිරීමට වඩාත් අපහසු අවස්ථාවලදී මෙම සංකල්පය බහුලවම භාවිතා කරයි. සර් මෙම සංකල්පය බහුලවම භාවිතා කරයි. යම්කිසි ද්‍රව්‍ය සමූහයක තියෙන ද්‍රව්‍ය සියල්ල ගණනය කිරීමෙන් තොරව යෝග්‍ය වෙච්ච ක්‍රමයකට ආසන්න වශයෙන් කියන එකට තමයි නිමානය කරනවා කියලා කියන්නේ. යම්කිසි ද්‍රව්‍ය සමූහයක තියෙන ද්‍රව්‍ය සියල්ල ගණනය කරන්නේ නැතුව යෝග්‍ය වුණු ක්‍රමයකට ආසන්න වශයෙන් කියන එකට තමයි නිමානය කරනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ නිමානය කරන්නේ අපිට ගණන් කරන්න වඩාත් අපහසු අවස්ථාවන් වලදී. එතකොට මෙන්න මේ රූපේ තියලා තියෙන දේ කිව්වනේ මම. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක් උදාහරණයක් විදිහට අපි ගනිමු දැන්. ඊළඟට වෙනම ලියා ගන්න. උදාහරණයක් ලෙස විශාල පුවත්පත් කට්ටල ප්‍රමාණයක විශාල පුවත්පත් කට්ටල ප්‍රමාණයක හරි සර් පවතින විශාල පුවත්පත් කට්ටල ප්‍රමාණයක පවතින පුවත්පත්වල ඓක්‍ය ගණනය කිරීමට
ලැබුණේ යැයි සිතමු. ලැබුණේ යැයි සිතමු. සර් ගණනය කිරීමට ලැබුණේ යැයි සිතමු. ලැබුණේ යැයි සිතමු. අක්කේ දොර වහන්න. ගණනය කිරීමට ලැබුණේ යැයි සිතමු. මෙවැනි අවස්ථාවලදී සර් එතනින්මද? ඔව් ඒකටම ලියා ගන්න. මෙවැනි අවස්ථාවලදී එක් පුවත්පත් කට්ටලයක පවතින පුවත්පත් ගණන එක් පුවත්පත් කට්ටලයක පවතින පුවත්පත් ගණන ගණනය කර අනෙක් කට්ටලවලද එවැනිම ප්‍රමාණයක් අනෙක් කට්ටලවලද එවැනිම ප්‍රමාණයක් පවතින්නේ යැයි අනුමාන කර දන්නා පුවත්පත් කට්ටලයේ දන්නා පුවත්පත් කට්ටලයේ පවතින පුවත්පත් ගණන කට්ටල ගණනින් ගුණ කර
කට්ටල ගණනින් ගුණ කර කට්ටල ගණනින් ගුණ කර ආසන්න වශයෙන් ආසන්න වශයෙන් ප්‍රකාශ කළ හැකිය. ඊළඟට වෙනම ලියා ගන්න. මෙම කට්ටලයේ පුවත්පත් 37ක් ඇත්නම් මෙම කට්ටලයේ පුවත්පත් 37ක් ඇත්නම් එවැනි කට්ටල්ද සර් පොඩ්ඩක් ඉන්න. ආයිත් කියන්නකෝ. මෙම කට්ටලයේ පුවත්පත් 37ක් ඇත්නම් එවැනි කට්ටල් සර් 37ක් ඇත්නම් එවැනි කට්ටල්ද? ඔව් එවැනි කට්ටල් Excuse me sir. ඔව් කියන්න නිමුතු. සර් මගේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් තියෙනවා සර්. මං දැන් සර් ලොග් වුණේ. සර් ලියවපු පිටු ගන්න කියන්නකෝ. දැනට නම් පිටුවකට කිට්ටු වෙන්න ලියලා තියෙන්නේ. සර් එහෙනම් මම පිටුවක් තියාගන්නද? හරි පිටුවක් තියාගන්න. සර් මම වීඩියෝ ඔෆ් කරන් ඉන්නද? හරි නිමුතු. වීඩියෝ ඔෆ් කරන් ඉන්න. Thank you sir. නිමුතු මේ විදිහට ලියා ගන්න. අනිත් අය මේක ලියා ගන්න එපා. හරි සර්. මෙම කට්ටලයේ සර් අපි ලියා ගන්නද? නෑ දැම්ම ලියා ගන්න එපා. මෙම කට්ටලයේ නිමුතු විතරක් ලියා ගන්න දැනට. මෙම කට්ටලයේ පුවත්පත් 37ක් මෙම කට්ටලයේ පුවත්පත් 37ක් ඇත්නම් හැමෝම ලියා ගන්න දැන්. එවැනි කට්ටල් 12ක්ද පවතිනම් එවැනි කට්ටල් 12ක්ද පවතිනම් සියලුම
සියලුම කට්ටල්වල සියලුම කට්ටල්වල සියලුම කට්ටල්වල සියලුම කට්ටල්වල පවතින පුවත්පත් ගණන පවතින පුවත්පත් ගණන පවතින පුවත්පත් ගණන පවතින පුවත්පත් ගණන සමානයයි සිතා සමානයයි සිතා සමානයයි සිතා සමානයයි සිතා මෙම ගැටලුව මෙම ගැටලුව මෙම ගැටලුව විසඳමු මෙම ගැටලුව විසඳමු හරි සර්. හරි දැන් මෙන්න මේ යටම තියෙන එක ලියා ගන්න පවතින පුවත්පත් ඔව් කියන්න ඒක පාට පැණිකේ ලියාගත්ත කමක් නැහැ නේ. ඒකට කමන්නේ ඔයාලා කැමති විදිහකට වෙනම ලියා ගන්න පවතින පුවත්පත් ගණන ආසන්න වශයෙන් කියලා ලියලා සමාන ලකුණක් දාලා 37 ගුණ කිරීම 17 කියලා 37 ගුණ කිරීම 12 කියලා ලියලා සමාන ලකුණක් දාලා 444 කියලා ලියා ගන්න. ලියාගත්තා සර්. ලියාගත්තා සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. දැන් ඊළඟට මම සාකච්ඡා කරනවා ප්‍රශ්න කිහිපයක්. දැන් අපි නිමානයේ කොටස කියන නිමානයේ කියන මාතෘකාවේ යටතේ ඉගෙන ගන්න තියෙන දේවල් ටික ඉගෙනගෙන ඉවරයි. දැන් තියෙන්නේ ගණන් හදන්න තමයි. මෙන්න මේ වගේ ගැටලුවක් මම දීලා තියෙනවා. ඒ ක්ලාස් එක ඉවර වෙන්නේ කීයටද? අපි හදන්නද සර් ඔක? ඔව් හදන්න. ක්ලාස් එක ඉවර වෙද්දී 7යි කාල වගේ වේවි සමහර විට. හරි සර්. සර් දැන් ගානේ තියෙන්නේ මෙන්න මේ නේද? මොකද්ද? ප්‍රශ්න ලියන්න ඕනේ නේද? නෑ ප්‍රශ්න ලියන්න ඕන වෙන්නේ නැහැ. එක්තරා ඡන්ද කොටාසයක ඡන්ද මධ්‍යස්ථාන 14ක් තියෙනවලු. එතකොට දැන් අපිට හිතන්නලු මේ ඡන්ද මධ්‍යස්ථාන වලට ආපු ඡන්දදායකයෝ ගාන ආසන්න විදියට සමානයි කියලා. දැන් අපි දන්නේ එක මධ්‍යස්ථානයකට ඇවිල්ලා තියෙනවලු 478ක්. එතකොට මේක හදන්න ඕනේද? ඔව් මේ ගාන හදන්න තමයි කිව්වේ. එතකොට ඡන්දේ දාන්න ආපු ඔක්කොම පිරිස කීයක්ද කියලා තමයි අහන්නේ. හදන්න බලන්න මේ ගාන. හදන විදිය මේ පොතේ ලියන්න ඕනේ. නෑ සාමාන්‍යයෙන් ಗುಣ කිරීම කරන විදිය විතරක් ලිව්වහම ඇති. වගන්ති වශයෙන් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ගාන හදලා ඉවරලා කියන්න. සර් හැදලා ඉවරයි. ඉවරයි සර්. ගොඩක් හොඳයි. ඉවරයි. ඉවරයි සර්. ගොඩක් හොඳයි. ඉවරයි සර්. ඉවරයි සර්. දම්සිතු හදලා ඉවරයිද? තව චුට්ටක් ඉවරයි සර්. හරි හදලා ඉවරලා කියන්න. හරි හොඳයි. හදලා ඉවරයි සර්. හරි. දම්සිතු කියන්න බලන්න කීයක් ආවද කියලා ඡන්දේ දාන්න. 6392. 6392ක්. චෙතුමික් කියන්න බලන්න කීයක් ආවද කියලා. 2390යි. 2390යි. සෙනුමි කියන්න බලන්න කීයක් ආවද කියලා. 6692. 6692ක්. නිමුතු කියන්න බලන්න කීයක් ආවද කියලා. ඡන්දදායකයන් 6692. ඡන්දදායකයන් 6692ක්. නිම්සිත් කියන්න බලන්න කීයක් ආවද කියලා. ඡන්දදායකින් 6692. ඡන්දදායකයන් 6692ක්. හොඳයි. උත්තරේ නම් 6692ක් තමයි. මේකෙදි කරන්න තියෙන්නේ මේ 478 14න් ගුණ කරන්න. දැන් මට තේරෙන විදිහට නම් තාමත් ගුණ කිරීම ටික ටික වරදිනවා කට්ටියටම. ඉස්සරහට නම් මේ විදිහට වෙලා බෑ. මට ඒ දේ තේරුණ නිසා තමයි මං හැමෝගෙම චක්කරේ අහනවා කියලා කිව්වේ. මොකද ඔය ගුණ කිරීමෙත් වරදින්න තියෙන දේ එක්කෝ එකතු කිරීම කොටස වරදින්න ඕන. එහෙම නැත්නම් ගුණ කිරීම කොටස වරදින්න ඕන. ඒ නිසා තමයි මම හිතේ චක්‍රය ආගන්නවා කියලා. උත්තරේ එන්නේ 6692ක්. 478ක් නේ එක මධ්‍යස්ථානයකට ආපු ගාන. එතකොට අපි මේ ගානෙදිම කියනවා ආසන්න විදියට සමානයි කියලා හිතන්න කියලා. එතකොට මධ්‍යස්ථාන 14කුත් තියෙන නිසා මේ 478 කියන එක 14න් ගුණ වෙනවා. 14න් ගුණ කරාට පස්සේදී අපිට ලැබෙන උත්තරේ තමයි 6692ක් කියන්නේ. සර් ඔව්. සර් හරිනම් මේ රතපෑණියෙන් හරියක් දාගන්නද? හරි රතු පැනෙන් හරියක් දාගන්න. ඊළඟට මෙන්න මේ විදිහේ තවත් ගාණක් දීලා තියෙනවා. ඇඳුම් රාක් එක කොටසක තියනවලු සාරි 17ක්. රාක්කේ ඒ වගේ කොටස් 8ක්ම තියනවලු. රාක්කේ අසුරන්න පුළුවන් සාරි ප්‍රමාණය කීයක්ද කියලා අහනවා. ඉක්මනට හදන්න බලන්න එකක්. ඉවරයි සර්. ගොඩක් හොඳයි.
හදලා ඉවරයි සර්. හදලා ඉවරයි සර්. හදලා ඉවරයි සර්. හොඳයි. හදලා ඉවරයි සර්. හරි. දැන් ඒකට උත්තරේ කියන්න බලන්න නිම්සිත්. සාරි 163යි. සාරි 163යි. ඒකට උත්තරේ කියන්න බලන්න අයෝධ්‍ය. සාරි 136යි. සාරි 136යි. සර් සහේලි කියන්න බලන්න. ඔව් කියන්න නිම්සිත්. මම කියලා තියෙන්නේ 163 ලියලා තියෙන්නේ 136 සර්. හරි. එහෙනම් තවත් උත්තර අහන්න දෙයක් නැහැ. උත්තරේ හරි. 17 8ෙන් ගුණ කරලා තමයි අපිට මේ උත්තරේ ගන්න තියෙන්නේ. දැන් එක කොටසක තියනවලුනේ රාක්කේ සාරි 17ක්. මේ 17 සාරි තියනවා වගේ තවත් කොටස් 8ක් තියනවලු. එතකොට මේ කොටස් 8ෙම තියන්න පුළුවන් ගාන හොයාගන්න නම් 17 ගුණ කරනවා 8ෙන්. ඊළඟට දැන් තියනවා මෙන්න මේ විදිහේ ගානක්. මේ තියෙන්නේ කැඩිලා ගියපු තාප්පයක්. තාප්පේ හැම මෙහෙන් කැඩිලා තමයි තියෙන්නේ. මේ තාප්පේ කැඩෙන්න කලින් ගඩොල් කීයක් තිබ්බද කියලා තමයි මම දැන් අහන්නේ. මේ තාප්පේ කැඩෙන්න කලින්, ඒ කියන්නේ තාප්පේ හොඳට තියෙද්දි තාප්පේ ගඩොල් කීයක් තිබ්බද? ඉක්මනට හොයන්න බලන්න එක. සර් මම දන්නවා. හරි. ගාන හදලා ඉන්න. හොඳයි. හදලා ඉවරයි. ගොඩක් හොඳයි. සර් හදලා ඉවරයි. ගොඩක් හොඳයි. සර් හදලා ඉවරයි. සර් හදලා ඉවරයි. හරි. දම්සිතු කියන්න බලන්න උත්තරේ. 19යි. 19යි. සහේලි කියන්න බලන්න උත්තරේ. මම තාම හදනවා. සහේලි හදනවද? හරි. පුළුවන් හැමෝම කැමරා ඔන් කරගෙන මුළු ඉන්න. එතකොට තාප්පේම ගානද? ඔව් කැඩෙන්න කලින් තාපේ තිබුණු මුළු ගඩොල් ගාන තමයි අහන්නේ. දැන් මේ කැඩුනට පස්සේ මේ තාපේ පේන්න තියෙන්නේ මේ විදිහට. කැඩෙන්න කලින් තාපේ හොඳට තියෙද්දි ගඩොල් කීයක් තියෙන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. 84ක්. 84ක්. නිම්සිත් කියන්න බලන්න උත්තරේ. 63ක්. 63ක්. චෙතුමි කියන්න බලන්න උත්තරේ. 63ක්. 63ක්. නිමුතු කියන්න බලන්න උත්තරේ. ගඩොල් කැට 63ක්. ගඩොල් කැට 63ක්. කොතන හරි අඩුවක් වෙලා තියෙනවා. 63ක් තමයි උත්තරේ. මේ වගේ ලේසි ගණන් නම් වරද්දලා බෑ. බලන්න මේ පැත්තේ උඩ අතට තියෙනවා ගඩොල් කැට 7ක්. ඊළඟට අනිත් පැත්තට තියෙනවා ගඩොල් කැට 9ක්. එතකොට 7 ධාරයක් 9. සර් 9 වරක් 63 සර්. මොකද්ද? සර් 9 වරක් 63 සර් උත්තරේ. ඔව් 9 වරක් 7 කිව්වත් එකයි. 7 වරක් 9 කිව්වත් එකයි. සර් මං ඔව් කියන්න.
මං සර් අර ටික ඔය ටික 63 කියලා අරගෙන මේ ඊට පස්සේ අර හිස්තැන් වගේ තියෙන ටික ගණන් කරලා 21ක් අරගෙන ඒ දෙක එකතු කළා සර්. හරි. දැන් තේරුම් ගන්න ඕනේ. එහෙම එකතු කරන්න බෑ. එතකොට මේ තාපේ ඒ කොටස අඩු වුණාට දැන් අපි 63ක් විදිහට ගන්නේ සම්පූර්ණ කොටසෙමනේ. එතකොට අපිට ඒ තාප්පේ උඩ තමයි ඒ අනිත් gadol 21 තියන්න වෙන්නේ. ඒ විදිහට බැලුවා. තාප්පේ හොඳට තියෙන වෙලාවේ මේ gadol 21ත් එක්කනේ 63ක් එන්නේ. එතකොට මේ 63ට මේ 21ක් එකතු කරනවා කියන්නේ ඒ gadol 21 මේ තාප්පේ උඩින් ආපහු තියලා වගේ වෙනවා. එහෙම නෙවෙයිනේ අපෙන් ගානේ අහන්නේ. කැඩෙන්න කලින් තිබුණ ගානයි අහන්නේ. එතකොට හරි ලේසි මේක 9න් 7 ගුණ කරන එක තමයි කරන්න තියෙන්නේ. සර් මේක හදන්නද? ඔව් මේ ගානත් හදන්න. දැන් මේ පොත් පිටුවක ආසන්න වශයෙන් ලියන්න පුළුවන්ලු වචන 90ක්. එතකොට එක ළමයෙක් ලියනවා පිටු 3කින් යුක්ත රචනාවක්. එතකොට එයාගේ රචනාවේ තියෙන වචන ගාන කීයක්ද කියලා තමයි අහන්නේ. ඉක්මනට හදලා කියන්න බලන්න උත්තරේ. හරි සර්. ගොඩක් හොඳයි. හරි හදලා ඉවරයි. හරි ගොඩක් හොඳයි. හරි සර්. නිම්සිත් කියන්න බලන්න උත්තරේ. 270යි. 270යි. අනිත් අයගෙන් අහන්න දෙයක් නැහැ. උත්තරේ හරි. පිටුවක තියෙනවා වචන 90ක්. 90 3ක්. 93න් ගුණ කරන්න අමාරුයි නම් අගට බිංදුවක් දාලා 9 3න් ගුණ කරත් හරි. 9 වාරයක් 3 27යි. 27යි අර අගට බිංදුවත් එකතු වුණාම 270ක් වෙනවා. දැන් ඊළඟට අපි යමු අපේ පාඩමේ තියෙන අනිත් කොටසට. ඊළඟට මාතෘකාවක් විදිහට ලියා ගන්න 10 ගුණාකාර වලට වැටීම කියලා. මොකද්ද මාතෘකාව? 10 ගුණාකාර වලට වැටීම. දහය ගුණාකාර වලට 10 ගුණාකාර වලට වටීම. සායිත් කියන්න. 10 ගුණාකාර වලට වටීම. හරි සර්. දහයේ ගුණාකාර වලට වටේීම. හරි. දැන් අපි ගණන් හදනකොට සමහර අවස්ථාවන් වලදී අපිට හරියටම නිවැරදිව උත්තරේ කියා ගන්න බැරි නම් අපි ඒක ආසන්න 10ට වටේලා කියන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අපේ පන්තියේ ඇවිල්ලා ඉන්න ළමයි ගාන පන්ති භාර ගුරුතුමිය අහනවා පන්ති නායකයාගෙන්. එතකොට එයාට එකපාරටම ගණන් කර ඉන්න වෙලාවක් නැත්තම් එයා එකපාරට කියනවා සමහර වෙලාවලට ආසන්න 10ට වටේලා. දැන් පන්තියේ ළමයි 43ක් 4ක් වගේ පේන්නේ හිටියා කියමු. එතකොට එයා කියනවා පන්තියේ ළමයි 40ක් විතර ඉන්නවා කියලා.
අන්න ඒ විදිහට ආසන්න 10ට වටයලා කියන එකට තමයි මේ 10 ගුණාකාර වලට වටේීම කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ වගේ උදාහරණයක් මම අරගෙන තියෙනවා. එක රැස්වීමකට ඇවිල්ලා ඉන්නවා 283 දෙනෙක්ගෙන් යුක්ත පිරිසක්. එතකොට ඒ රැස්වීමේ කතා කරන කෙනා කතිකයා එයා රැස්වීම අතරතුරේදී කියනවා 280ක් සහභාගී වුණා කියලා. එතකොට මෙයා කොහොමද මේ 280ක් කියලා කිව්වේ? මෙන්න මේ 283 කියන එක ආසන්න 10ට වටයලා තමයි 280ක් කියලා කිව්වේ. 283 කියන එක ආසන්න 10ට වටයලා තමයි 280ක් කියලා කිව්වේ. එතකොට මේකෙදි දැන් අපි සංඛ්‍යාවක් ආසන්න 10ට වටයද්දී එක ස්ථානයේ තියෙන ඉලක්කම දිහා බලලා තමයි මේක කරන්නේ. දැන් එක ස්ථානයේ තියෙන ඉලක්කම පහේ ඉලක්කමට වඩා අඩු නම් ඒ කියන්නේ 0 1 2 3 4 මෙන්න මේ ඉලක්කම් වලින් එකක් නම් අපි මේ සංඛ්‍යාව වට යන්නේ ඒකට ආසන්නම කලින් තියෙන 10 ගුණාකාරයට. ආසන්නේම කලින් තියෙන 10 ගුණාකාරයට තමයි වට යන්නේ. ඒ වගේම තමයි මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් ඒ කියන්නේ 5 6 7 8 9 මෙන්න මේ ඉලක්කම් වලින් එකක් නම් අපි ඒක වට යන්නේ ඒ සංඛ්‍යාවට පස්සෙන් තියෙන ආසන්නතම 10 ගුණාකාරයට. 5ට වැඩිය අඩු නම් ඊට කලින් තියෙන ආසන්නතම 10 ගුණාකාරයට වට යනවා. 5ට හරි වැඩි නම් ඊට පස්සෙන් තියෙන ආසන්නතම 10 ගුණාකාරයට වට යනවා. මෙන්න මේ විදිහට තමයි ඒ කොටස කරන්නේ. දැන් හැමෝම මාතෘකාව ලියවන්නේ 10 ගුණාකාර වලට වටේීම කියලා. ඊළඟට ඒ මාතෘකාව යටතේ ලියා ගන්න එදිනෙදා කටයුතු වලදී මොකද්ද සර්? එදිනෙදා කටයුතු වලදී යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් එදිනෙදා කටයුතු වලදී යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් එදිනෙදා කටයුතු වලදී යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් ආසන්න වශයෙන් එදිනෙදා කටයුතු වලදී යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් ආසන්න වශයෙන් වඩාත් කිට්ටුම වඩාත් කිට්ටුම 10 ගුණාකාරයෙන් 10 ගුණාකාරයෙන් 10 ගුණාකාරයෙන් 10 ගුණාකාරයෙන් ඉදිරිපත් කරන අවස්ථා ඇත. ඉදිරිපත් කරන අවස්ථා ඇත. ඉදිරිපත් කරන අවස්ථා ඇත. හරි සර්. ඉදිරිපත් කරන අවස්ථා ඇත. එය එතනින්මද? ඔව් එතනින්ම ලියා ගන්න. එය
සංඛ්‍යාවක් එය සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරවලට 10 ගුණාකාරවලට වටයීම නම් වේ. ඇත්ත සර්. වටයීම නම් වේ. ඉවරයි සර්. හරි. ඉවරයි. ඊළඟට වෙනම ලියා ගන්න. උදාහරණයක් විදිහට තමයි මේක ලියන්නේ. එක්තරා රැස්වීමකට එක්තරා රැස්වීමකට 283කින් යුත් එක්තරා රැස්වීමකට 283කින් යුත් පිරිසක් සහභාගී වූ අතර එහි සිටි කතිකයා රැස්වීමට දෙසිය අසූවක් සහභාගී වූ බව පැවසීය. ඉවරයි සර්. හරි. සහභාගී වූ බව පැවසීය. ඊළඟට මෙන්න මේ 10 ගුණාකාර වලට වට යන විදිය ගැන අපි ලියාගමු. මොකද්ද? එහෙම ලියා ගන්න. සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට 10 ගුණාකාරයට වැටීමේදී 10 ගුණාකාරයට වැටීමේදී 10 ගුණාකාරයට වැටීමේදී එම සංඛ්‍යාවේ එක ස්ථානයේ
එක ස්ථානයේ ඇති ඉලක්කම එක ස්ථානයේ ඇති ඉලක්කම ඊළඟට ඒක යටතේ වෙනම ලියා ගන්න. ඒක යටතේ මේ දෙක ලියා ගන්න. පහට අඩු නම් කියලා කියන්නේ 0 1 2 3 4. පහට අඩු නම් එම සංඛ්‍යාව එයට පෙර ඇති ආසන්නතම 10 ගුණාකාරයෙන්ද ඊළඟට වෙනම එකක් විදිහට අර කලින් එක යටතේම ලියා ගන්න. පහ හෝ පහට වඩා වැඩි නම් ඒ කියන්නේ 5 6 7 8 9 5 හෝ පහට වඩා වැඩි නම් එම සංඛ්‍යාව එයට පසුව ඇති ආසන්නතම එයට පසුව ඇති ආසන්නතම 10 ගුණාකාරයෙන්ද 10 ගුණාකාරයෙන්ද ඉදිරිපත් කෙරේ. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. කෙරේ. හරි. ඉවරයි සර්. දැන් මේ පාඩමේ මොකද්ද? හරි. දැන් මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තිබුණ දේවල් ටික ඉවරයි. දැන් තියෙන්නේ තවත් ගණන් ටිකක් හදන්න තමයි. සර් මේ ටික හදන්නද? ඔව්. මේ ගණන් ටික හදන්න. හදලා ඉවර වෙලා කියන්න. සර් දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් කලින් කියලා දුන්නා වගේ මේ දීලා තියෙන සංඛ්‍යා ටික ආසන්න 10ට වට යන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ළඟින්ම තියෙන 10ට වටයලා උත්තරේ දාන්න විතරයි තියෙන්නේ. කලින් අර අපි 283 280 කරේ.
අන්න මේ විදිහට ආසන්න 10ට වට යන්න තියෙන්නේ. ලියලා ඉවරයි සර්. ඉවරයි සර්. ගොඩක් හොඳයි. හතරයි ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි ගොඩක් හොඳයි. පළවෙනි එකට උත්තරේ කියන්න බලන්න නිමුතු. 270යි සර්. හරි ගොඩක් හොඳයි. ඊළඟ එකට කියන්න බලන්න නිම්සෙත්. 150යි සර්. 150යි ගොඩක් හොඳයි. ඊළඟ එකට කියන්න බලන්න සහේලි. 50යි සර්. ගොඩක් හොඳයි. ඊළඟ එකට කියන්න බලන්න දම්සිතු. 870යි සර්. 870 නෙමෙයි. මොකද මෙතන එක ස්ථානයේ තියෙන 6 ඉලක්කම. එතකොට අපි ගන්නෙ 880 විදියට. අග එක ස්ථානයේ තියෙන ඉලක්කම 0 1 2 3 4 නම්. 0 1 2 3 4 නම් අපි ඒක වට යන්නේ ඊට කලින් තියෙන ආසන්නතම 10 ගුණාකාරයට. හැබැයි ඒකේ අගට තියෙන ඉලක්කම, ඒ කියන්නේ එක ස්ථානයේ තියෙන ඉලක්කම 6 7 8 9 5 6 7 8 9 5 6 7 8 9 කියන ඉලක්කම් වලින් එකක් නම් අපි ඒක වට යන්නේ ඒ සංඛ්‍යාවට පස්සෙන් තියෙන ආසන්නතම 10 ගුණාකාරයට. එතකොට මේකේ 6 ඉලක්කම තියෙන නිසා අපි මේක වට යන්නේ 880 විදියට. Excuse me sir. ඔව් කියන්න. තුන්වෙනි ගානේ සර් 40 නෙමෙයිද සර්? 45න් පහක් අඩු කරාම සර් 40යි. 45න් 5ක් අඩු කරාම 40ක් තමයි. හැබැයි 5 එක ස්ථානයේ තියෙනවා නම් 40 විදියට නෙමෙයි අපි ගන්නෙ 50 විදියට. ඒ කියන්නේ පහේ ඉලක්කම කියන්නේ හරි මැදනේ. හරි මැද සංඛ්‍යාවේ තියෙනවා නම් අපි අන්න ඒ වගේ අවස්ථාවල ඊට වඩා වැඩි 10 ගුණාකාරය තමයි ගන්නෙ. හරි සර්. thank you. 0 1 2 3 4 0 1 2 3 4 ඒ ඉලක්කම් පහ තිබුණොත් විතරයි ඊට කලින් තියෙන 10 ගුණාකාරයට වට යන්නේ. 5 6 7 8 9 කියන ඉලක්කම් පහෙන් එකක් අගට තිබුණොත් එක ස්ථානයේ අපි එතකොට වට යන්නේ ඊට වඩා වැඩි 10 ගුණාකාරයට. ඊළඟ එකට උත්තරේ කියන්න බලන්න. සහේලි 380යි සර්. 380යි. ගොඩක් හොඳයි. ඊළඟ එකට උත්තරේ කියන්න බලන්න සෙනුමි 290යි සර්. 290යි. ගොඩක් හොඳයි. ඊළඟ එකට උත්තරේ කියන්න බලන්න චෙතුමි 470යි. 470යි.
ඊළඟ එකට උත්තරේ කියන්න බලන්න අයෝධ්‍ය. සර් මගේ උත්තරය ධම්ම ලියාගන්න බැරි වුණා සර්. චාර්ග ලියලා ඉවරයි සර්. උත්තරේ කීයද? 1770යි. 1770 ගොඩක් හොඳයි. ඊළඟ එකට උත්තරේ කියන්න බලන්න දම්සිතු. 200යි. 200යි ගොඩක් හොඳයි. හරි. දැන් ඊළඟට වාක්‍ය ගණන් ටිකක් තමයි තියෙන්නේ. ඉක්මනට මේ ගණන් දෙකත් හදමු. හදලා ඉවර වෙලා මට කියන්න මේ ගණන් දෙකේ තියෙන්නේ වට යන්නමයි. ඉක්මනටම මේ ගණන් දෙකත් හදලා කියන්න. ලියන්න ඕනේ නෑ නේද? නෑ ගාන ලියන්න ඕන වෙන්නේ නැහැ. ඉවරයි සර්. ගොඩක් හොඳයි. දෙවැනි එකටත් ඉවරයි සර්. ගොඩක් හොඳයි. සර් පළවෙනි එකට හදලා ඉවරයි. හරි ගොඩක් හොඳයි. ඉවරයි සර්. ගොඩක් හොඳයි. හදලා ඉවරයි සර්. හරි හොඳයි. හැමෝම හදලා ඉවරයිද? ඔව් සර්. හරි. නිම්ස් සර් මොකද්ද? 44යි. පළවෙනි ගානට උත්තරේ
ඔව් සර්. උපරිම උපරිම ගාන වෙනමයි අවම අඹගෙඩි ගාන වෙනමයි කියන්න බලන්න. උපරිම උපරිම ගාන අවම කීයද ගාන ගාන කීයද? කීයද? උපරිම ගාන හරි ගොඩක් හරි හොඳයි. ගොඩක් හොඳයි. උපරිම උපරිම ගාන ගාන 40 මොකද්ද? මොකද්ද? ඩබල් වෙලා හෙන්නේ. හරි. උපරිම දැන් ගාන හරි. උපරිම ගාන 44යි. අවම ගාන 35යි. නෑ මගේ ලැප්ටොප් එක ස්ටක් වුණා. ඒකෙන් මේ ඩබල් වෙලා හෙන්න ගත්තා ඔයාලට. ඊළඟ ගානත් හැමෝම හදලාද තියෙන්නේ? ඔව් සර්. තාමත් හදන අය ඉන්නවද? සර් මට පළවෙනි ගාන තේරුන්නේ නැහැ කියලා දෙන්න පුළුවන්ද? හරි. දැන් එක්තරා මල්ලක තියනවලු අඹ ගෙඩි 40ක්. අඹ ගෙඩි 40ක් නෙමෙයි තියෙන්නේ. අඹ ගෙඩි තියනවා අපි දන්නේ නැති ගානක් හරියටම. දැන් මේක අපි වැටෙව්වාට පස්සේදී 40ක් කියලා එනවලු. එතකොට මේ අඹ මල්ලේ තියෙන්න පුළුවන් උපරිම අඹ ගෙඩි ගානයි අවම අඹ ගෙඩි ගානයි තමයි අහන්නේ. දැන් එතකොට අපි කලින් කතා කරා එක ස්ථානයේ ඉලක්කම 5ට වඩා අඩු වගයක් නම් 5ට වඩා අඩු වගයක් නම් අපි ඒක වට යන්නේ ඊට කලින් තියෙන සංඛ්‍යාව කලින් තියෙන 10 ගුණාකාරයට. ඒ වගේම තමයි 5 හෝ 5ට වැඩි අගයක් නම් එක ස්ථානයේ තියෙන ඉලක්කම 5 හෝ 5ට වඩා වැඩි අගයක් නම් අපි එතකොට ඒක වට යන්නේ ඊට වඩා ඉහළින් තියෙන 10 ගුණාකාරයට. එතකොට දැන් මේකෙදි අගට ඉලක්කම 44ක් වගේ එකක් ආවොත් දැන් 40 වගේ එකක් තිබුණා 40ක් තිබුණොත් අපි ඒක වට යන්නේ 40ටමයි 41ක් තිබුණොත් ඒත් වට යන්නේ 40ටමයි 42 43 44 44 වට යන්නේ 40ටමයි හැබැයි 45ක් වුණා 45ක් වුණොත් අපිට 40ට වට යන්න බෑ එතකොට අපිට වට යන්න වෙන්නේ 50ට අන්න ඒ නිසා අපිට 40ට වට යන්න පුළුවන් උපරිම සංඛ්‍යාව තමයි 44 කියලා කියන්නේ. එතකොට දැන් අවම සංඛ්‍යාව බලාගෙන යද්දි 40ට කලින් තියෙනව බලාගෙන යමු. දැන් 39 39 වට යන්නේ 40ට. 38 37 36 36 වට යන්නේ 40ට. 35 35 වට යන්නේ 40ටමයි. හැබැයි 34 වුණ ගමන් 34 වට යන්නේ 30ට. 34 වුණ ගමන් 34 වට යන්නේ 30ට. අන්න ඒ නිසා අපිට ගන්න පුළුවන් අවම ගාන තමයි 35. එතකොට මල්ලේ තියෙන්න පුළුවන් අවම අඹ ගෙඩි ගාන තමයි 35. උපරිම ගාන තමයි 44. දැන් තේරුණාද සෙනමිට? ඔව් සර් තේරුණා. හරි. ඊළඟට දෙවෙනි ගාන හැමෝම හදලා ඉවරද? මට ඒක හදන්න තේරෙන්නේ නැහැ. හරි. අනිත් හැමෝටම තේරෙනවද? සර් මට හදන්න තේරෙන්නේ නැහැ. හරිද දන්නේ හැදුවා. හරි. තා විනාඩි දෙකක් මම දෙන්නම්. ඊට පස්සේදී මම උත්තර අහනවා. තව පොඩ්ඩක් හිතන්න දැන් මම කලින් කියලා දීපු විදියට. හරි. දැන් උත්තරේ ගත්තු අය මට කියන්න බලන්න. කවුද උත්තරේ ගත්තු අය? මොකද්ද සර්? මේ දෙවෙනි ගානට උත්තරේ ගත්තු අය කවුද? මමයි ත්‍යාගය ගත්තා සර්. හරි. අනිත් කවුද ගත්තේ? සර් මම ගත්තේ 169 විතරයි. 169 විතරයි. හරි. තවත් උත්තර ගත්තද කවුරු හරි? සෙනුමි, චෙතුමි, සහේලි, දම්සිතු, නිමුතු,
කවුද තව උත්තර ගත්තේ? කවුරුවත් උත්තරේ අරගත්තේ නැද්ද? සර් චාක අරගෙන තියනවා සර්. හරි. ඊට අමතරව තව කවුද කියලායි මම අහන්නේ. හරි. කියන්න බලන්න ඒ උත්තරේ. සර් 174යි. කවුද ඒ උත්තරේ කිව්වේ? චාග. හරි චාග 174යි. 174මද අයෝධ්‍යට ආවේ? 173 ආවා සර්. 173 ආවා. 173යි 174යි විතරද ආවේ? 175ක්. නෑ සර් තාම උත්තරේ වුණාට සර් එකයි ලිව්වේ සර්. සර් ඔව් කියන්න. රුපියල් මේ 177 පහක් තියෙනවා සර්. 177 කියලා උත්තරේකුත් ආවද? ඔව්. හරි. දැන් අපි මේ ගාන සාකච්ඡා කරමු. 175 සර්. 175. මෙන්න මෙහෙමයි උත්තරේ ගන්නෙ. එක්තරා කැටයක් රුපියලේ කාසි වලින් පිරීලා තියනවලු. කැටේ තියෙන මුදල ආසන්න 10ට වැටෙුවාට පස්සේදී රුපියල් 170ක්ලු. 170ක් වෙනවා නම් ආසන්න 10ට වැටෙුවාට පස්සේදී ඒ කියන්නේ ඒ කැටේ තියෙන ගාන 165ත් 174ත් අතර ගාන. 165ත් 174ත් අතර ගානක් තමයි තියෙන්නේ. එතකොට 174ට වැඩි උත්තර ටික ඔක්කොම දැන් අයින් වෙලා යනවා. 174ට වඩා වැඩි ගාණක් මුලින් තිබ්බනම් එතකොට ඒක 180 170ට වට යන්න බෑ මුලින්ම. ඒ නිසා 174ට අඩු ගාණක් තමයි තියෙන්නත් ඕන. ඒ වගේම තමයි ඒකට තවත් රුපියල් 3ක් එකතු වුණාම 180ක් වෙනවලු ආසන්න 10ට වට යද්දි. ආසන්න 10ට වට යද්දි ලැබෙන ගාණ 180ක් වෙනවලු. එතකොට දැන් මේ 174නේ අපිට ගන්න පුළුවන් උපරිම ගාණ. 174ට 3ක් එකතු කරලා බලනවා. 174ට 3ක් එකතු කරොත් 177යි. 177 කියන එක ආසන්න 10ට වැටුවාම 180යි. ඒ කියන්නේ 174 කියන එක අපිට ගන්න පුළුවන්. 173ට 3ක් එකතු කරලා බලනවා. 173ට 3ක් එකතු වුණාම 176යි. 176 කියන එකත් ආසන්න 10ට වැටුවාට පස්සේදී 180යි. ඒ කියන්නේ 174යි 173යි කියන දෙකම දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊළඟට ඊටත් පුංචි සංඛ්‍යාවනේ 172 කියන්නේ. 172ටත් අපි 3ක් එකතු කරලා බලනවා. 172ට 3ක් එකතු කරාම 175යි. 175 කියන එකත් ආසන්න 10ට වැටුවාට පස්සේදී 180යි නේද එන්නේ. හරි. ඒ කියන්නේ 172ත් උත්තරයට ගන්න පුළුවන්. ඊළඟට 172ට අඩු සංඛ්‍යාව බලනවා ඊළඟට. 171ට 3ක් එකතු කරාම 174යි. ඒක ආසන්න 10ට වැටුවාම ඉන්නේ අපහු 170 කියලාමයි. ඒ කියන්නේ 171වත් 171ට කුඩා ගන්නත් ගන්න බෑ. අපිට ගන්න පුළුවන් 172ත් 173ත් 174ත් කියන උත්තර තුන විතරයි. රුපියල් 172ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 173ක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 174ක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ගණන් තුනෙන් එකක් තමයි කැටේ තිබුණ ගාණ වෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි මේකේ උත්තරේ හොයාගන්නේ. එතකොට මේ ආසන්න 10ට වට යනවා කියන එකත් එක්කම තමයි අපි මේකේ උත්තරේ හොයන්න ගන්නෙ. 170ට වට යනවනේ. 170ට වට යන්න නම් 170ට වට යන්න පුළුවන් සංඛ්‍යා ටික අපි බලනවා. ඊට පස්සේ ඒකට තවත් 3ක් එකතු වුණාම 180ක් වෙනවනේ. අන්නේ 180ට වට යන්න පුළුවන් සංඛ්‍යා ටිකත් බලනවා. 3ක් එකතු වුණාම. අන්නේ ඒ විදිහට බලලා තමයි මේකේ උත්තරේ හොයාගන්නේ. දැන් හැමෝටම තේරුණාද? තේරුණා සර්. හරි. දැන් ආපහු තවත් ඒ වගේ ගණනක් දුන්නොත් හදන්න පුළුවන්ද?
අදට මම කියලා දෙන්න හිටියේ නම් මේ ටික තමයි. දැන් මම එක අවස්ථාවක් ලබා දෙනවා කැමති කෙනෙක්ට. කවුරු හරි කැමති නම් 6 වරක් චක්‍රේ කියන්න. නෑ සර්. කවුරු හරි කැමති නම් 6 වරක් චක්‍රේ කියන්න. කැමැත්තෙන් ඉදිරිපත් වෙලා කියන්න අවස්ථාවක් දෙනවා මේ වෙලාවේ. කවුද කැමති? සර් මම කැමති. හරි කියන්න සෙනුමි. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 9 52යි 54යි 6 වරක් 10 60යි. හරි ගොඩක් හොඳයි. දැන් ඉස්සර වගේ නෙවෙයි අපි චක්‍රේ කියද්දී 12ට විතර 10ට විතරක් කියලා මදි. 13ට යනකම් ඉගෙන ගන්න ඕන. 13ට යනකම් මතක තියාගන්න ඕන. 6 වරක් 13ට යනකම්. ගොඩක් හොඳයි. ඒ ඉදිරිපත් වීම මම හොඳටම අගය කරනවා. මොකද මම එකපාරටනේ කිව්වේ. ගොඩක්ම හොඳයි. තවත් කැමති කවුරු හරි ඉන්නවද? මට පුළුවන් සර්. හරි කියන්න අයෝධ්‍ය. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 9 54යි 6 වරක් 10 60යි 6 වරක් 11 66යි 6 වරක් 12 72යි 6 වරක් 13 78යි. ගොඩක් හොඳයි අයෝධ්‍ය. තවත් කැමති කවුරු හරි ඉන්නවද? මම කියන්නද? මං කියන්න. හරි කියන්න සයිලි. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 8 නෑ 6 වරක් 9 54යි 6 වරක් 10 60යි 6 වරක් 11 66යි 6 වරක් 12 72යි 6 වරක් 13 78යි. ගොඩක් හොඳයි. හරි. තවත් නම් අවස්ථා දෙන්න බෑ. හිතුවට වඩා හොඳට ඉදිරිපත් වීම තියෙනවා. ඒක ගැන ගොඩක්ම සතුටුයි. දැන් ඊළඟ දවසේ මම අහම්බෙන් හිටපු ගමන් අයගෙන් අහනවා. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. 3 4 5 6 කියන චක්‍ර ටිකත් පාඩම් කරගෙන තියාගන්නේ නිසාම මොකද සමහර වෙලාවට ගණන් හදන වේගය වැඩි කරගන්න ඊළඟට හරියට ගාණක් චෙක් හදලාද කියලා චෙක් කරගන්න නැවත පාරක් මේ වගේ දේවල් වලදී චක්‍රය කියන එක අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ಗುಣ කිරීමේදී විතර නෙවෙයි බෙදීමේදීත් ගොඩක්ම උදව් වෙනවා. වෙලාව විතරි කරගන්න. අන්න ඒ නිසා ඒවත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. දැනට මම දෙන්නේ පාඩම් කරගන්න. පස්සේ දෙන්නේ පාඩම් කරන්න නෙවෙයි මතක තියාගන්න. ඒ කියන්නේ දැනට දෙන්නේ පිළිවෙලින් චක්‍රය කියන්න. හැබැයි පස්සේ දෙන්නේ මම අහන තැනින් අහන කෙනා චක්‍රය කියන්න. එකපාරට මම කිව්වොත් මෙන්න මේ ගාන කියන්න කියලා අන්න ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් අදට පාඩම මම මෙතනින් නවත්තනවා. ආපහු පාඩම තියෙන්නේ සඳුදාට. ඒ වෙද්දී ලබන සඳ වෙද්දී නම් චක්‍රය ගන්නෙ නැහැ. ලබන සිකුරාදාට තමයි චක්‍රය ගන්නෙ. ඊළඟ දවසේදී ආපහු ඊළඟ පාඩමත් එක්ක අපි හම්බෙමු. සර් මට සඳුදා බෑනේ සර්. හරි. මට සෙනුමිටයි චතුමිටයි සඳුදා නෙවෙයි. සෙනුමිටයි චතුමිටයි බදාදා තමයි පන්තිය කරන්නේ. හරි සර්. හරි. ආයිබෝවන් ළමයි. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ඉබෝවන් සර්.